दस्तार का हीन आसे पार क्यों ससरे अतल्ला दुराग्यवा विथोया माता दरे पाट हुआ हे तो मैं हुआ सतुटे हिंदलवा सैलन में सुसुम पवा कुमरो मागे फतुम बिरोहिनी हितट भावनाव वागे बेसनी वसंते के नाम रे अनंते की याद रे मलक से भी प्रेम जीवित इलंदारियों बेलंग मानी थे अबे याद रे कथा में A bowl full of goodness for a happily ever after. වීවා එකතුණු උකුතේ එකක රස උපරිමයි. ඒ කියන්නේ එතකොට මිලානය ඌව දැක්කා. උඹලා ඊට පස්සේ ඌ පස්සේ පන්නන් යද්දි උඹලට හම්බුන්නේ නැහැ නේ. මේ උඹලට මම මේ අවසාන වතාවට කියන ගදීෂ්. හරි. මේ කේස් එකට නම් උඹලා අත දාන්න යන්න එපා. මේක මහා බරපතල කේස් එකක්. හරි. එහෙම කොහොමද බං? දැන් ඌ මටත් ගැහුවානේ. මටත් තියෙන උගෙන් ගන්න වාඩුවක්. හරි බං ඉතින් උඹ එදා උන්ට ගැහුවානේ. දැන් ඔය කේස් එක අතහැරලා දාපන්. ඔය චණ්ඩිත් එක බොරුවට පැටලෙන්න යන්න එපා. හරි? හරි. මට ඒක අතාරින්න පුළුවන්. ඒ වුණාට දැන් මේ උඹේ මේ පඩලැවිල්ලට මට සපෝට් කරන්න බැරි නම් දැන් උඹේ මගේ තියෙන සහෝදරකමෙන් තියෙන ඵලය මොකද්ද කිව්වෝ? ලව් සහෝදරකම හින්දා තමයි බං උඹට කියන්නේ මේවට අත දාන්න එපා කියලා පැත්ත කරලා හිටහන් කියලා. යකෝ සේරමත් උඹේ දාර කෙල්ලෝ ටික අතරන්න ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ උඹට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ කෙල්ලොත් එක්ක ගියව එකනේ. උඹට දැන් මේ මට මොනවා වුණත් කිසි ගාණක් නැහැ නේ. උඹට මොකුත් උන්නේ නැහනේ බං. අපි කොහොමද දන්නවනේ දැන් ඔක මේ ටවුන් එකේම ඉන්නේ කියලා. හරි? මට දැනගන්න ඕනේ බං මගේ වලියේද හිටපු එකයි. උඹ දැක්ක එකයි. මේ මිනිස්සු දෙන්නම එක්කෙක්ද කියලා. ඒ දෙන්නම එක්කෙනෙක් නම් මට මේ කේස් එක නිකම්ම ඇද ගන්න පුළුවන්. ඉතින් බං ඒක අදින්න තමයි මාත් ගියේ. දැන් මේ ඔය ඒරියා එක ගැන මාත් පොඩ දන්නවා. හිටපන්කෝ. මම ඊටු ටිකත් උඹට හොයලා දෙන්නම්. දැන් ලිහිණි දන්නවද ඔබ? ඔව් නැතෝ ඉතින්. ලිහිණි තාවනේ බා අපිත් එක්ක. මේ මන්ද බං උඹලා අපි මේ ගහන ගේම් වලට බැනුන් ටික ඔක්කොම එන්නේ මටනේ. බයින්ඩ ගත්තම් මෙහෙමයි. අපේ මාමගෙන් පටන් ගත්තම ඩිලාන් මාමා, ලොකු අප්පා, අපේ අම්මා. කී දෙනෙක්ගෙන් බැනුම් අහන්නද මාමා? හරි උඹ ඉඳපන්කෝ මම ඒක බලා ගන්න. උඹ බලාගනි මේ. ඕයි. උඹ ඉස්සෙල්ලා ලිහිණි වැඩේ පොඩ්ඩක් බලන් හිටහන්කෝ. අනිත් ඔය ඊට පස්සේ බලාගමු. මේ ඒක නෙමෙයි. මින් පස්සේ අනවශ්‍ය වැඩ නම් කරන්න යන්න එපා. දැන් උඹලා සෙට් එකක්ම ගිහිල්ලා ඔය එකෙක් පස්සේ කරකුණානේ. ඈ දැන් මේ වෙද්දිත් මුළු ටවුන් එකේම ওই සෙට් එක අතර නිවුස් එක ගිහින් ඉවරයි මචං. ඒකයි කියන්නේ. ඉතින් හොඳයිනේ බං. එතකොට ඌ එයිනේ අපි හොයාගෙන. ඔව් හොඳයි නම් තමයි. වැඩේ කියන්නේ ඉතින් හොඳයි ඌ අතපය විතරක් වනවන ආවත්. මොකක් හරි කටකුඩා එකක් වගේ අරන් ආවොත් මොකද කරන්නේ? යකෝ මම ඒවට බය වෙනවද? ඔබ දන්නේ නැති වුණාට මම වූෂු චැම්පියන් කෙනෙක්. ගුණෝ පිස්ටල් එකකින් ඩෝංගල් තියද උඹේ වූෂු බූෂු සෙල්ලම් දාලා හරියන්නේ නැහැ. ඔලු කට කුඩු වෙලා යන්නේ. වූෂු බූෂු අනේ උඹයි මයි දන්න වූෂු. අනේ ඉඳපන්කෝ. ඔබ බලපන්කෝ මොකද වෙන්නේ කියලා. නෑ මේ ඔබ කොහොම වුණත් ඔය ප්‍රශ්න වලට අත දාන්න යන්න එපා. මොනෝම හරි දෙයක් තියෙනවා නම් එවෙලෙන් මට කෝල් එකක් ගහපන්. එච්චරයි කතාව ඈ. මං ආයි කියන්නේ නෑ. යකෝ ඔබට කෝල් කරාම උඹ ආන්සර් කරනවද? එදා ලිහිණි කෝල් කළා උඹ ආන්සර් කරාද නෑනේ? හරි බං එදා මාමයි මායි පොඩි වැඩක හිටියේ. මට කෝල් එකක් දියන්කෝ මොන ප්‍රශ්නයක් වුණා? වූෂු. බයි මයි දන්න වූෂු. මේ මෙච්චරද ගන්නෙ? මේ වෙන තැනකින් බලමුනේ.
මෙතන එළවලු ටික හරි නෑ වගේ. ඒකත් ඇත්ත. නිකන් අපි මෙතන රස්තිය දුනානේ. අපරාධ අපිට සුපර් මාකට් එකෙම ගන්න තිබ්බා. කොහෙද ඉතින්? නිකන් හම්බෙච්ච සල්ලි ටිකක් දීලා දැම්මනේ. අනේ මේ පවනේ මම අනුන්ගේ සල්ලි ගන්නෑ. දැන් කොහොමද ඒක අනුන්ගේ සල්ලි වෙන්නේ? ඒක මගේ කොල්ලගේ සල්ලිනේ. මේ මං එහෙම දෙයක් කිව්වේ නෑ අප්පා. හරි හරි. දැන් මං කිව්වද ඔයා එහෙම දෙයක් කිව්වා කියලා? මම මේ කිව්වේ මගේ කොල්ලගෙන. පිස්සු හොඳටම පිස්සු. අලල ගිහින් දාන්න ඕනේ පිස්සන් කොටුවට. අර අදිෂුත් එක්කම. රදීෂ් එක හෙට අනිද්දාම පිස්සන් කොටුවට යන්නේ කවුද කියලා අපි බලමුකෝ. සඳ කෙමි වැගිරෙන රැපුරා දැනුණා පපුසූරන කාරණා පියවෙන නෙතු පියරූරනා සිහිනයේ මේ පිස්ස මෙහාටත් ඇවිත්. කවුද? පිස්සා? පිස්ස නෙමෙයි පිස්සි. කටවල් එළවලු තෝරන්නකෝ. හිත සිත බැඳීරුවම වෙන හද සනසන රුවකුතැනා අඳුර පිඳගෙන කාලෙගෙවා විඳිමිමේ පිස්සුද? කොහෙද යන්නේ? ගෙදරටලා ඉඳ තිබුණානේ. ඇයි වැඩ නැද්ද? ඇයි මැඩම් මේ දැන් අපිට එළවලු ගන්න එන්න බැරිද? දැන් මේ එළවලු ගෙනියන්න දාවේ? නැතුව ඉතින් මම මේ බැලුවේ ලොකු එළවලුවක් ගන්නවද පොඩි එළවලුවක් ගන්නවද කියලා. එළවලු ගෙනියන්නමයි ආවේ. පවනි කොහොමද ඉතින්? මම මේ ආවා ගෙදරට එළවලු ටිකක් ගෙනියන්න කියලා. බලනකොට ඉතින් ඔයාලත් මෙතනනේ. ඒකත් හරි පුදුම දෙයක් නේද? මම මේ යන හැම තැනම ඔයගොල්ලෝ. රදීෂ් ඒකට කියන්නේ සංසාරයෙන් පතාගෙන එනවා කියලා. පවනි යන්ද පොඩ්ඩක් ඉන්න. මෙයා මේ අපි අඳුරන්නේ නැති කෙනෙක් නෙමෙයිනේ. අපි මෙයාට එළවලු ගන්න උදව් කරමු. මහත්තයා මොනවද ඕන? මට දෙන්නකෝ අර ගෙඩිය. වර්ග ගෙඩියක්. අන්න හරි. ඒක තමයි. මහත්තයා මේක මේ 500ක් වගේ වෙනවා. හරි ප්‍රශ්න නැහැ. මේ මගේ පර්ස් එක අමතක වුණානේ. කාර ගිය ඇති. ඔමින් මාරන් එන්න. නෑ ඔන්නයි මන් දෙන්න. මේ යාළුවනේ ඔක්කොම ටික. ඈ? අපි හොඳ යාළුවෝ. හොඳයි. සමේ ස්වභාවික තෙතමනය ආරක්ෂා කරන වෙල්වට් සමට සෙනෙහසින් නවලක්ස් විටමින් E සමගින් සඳමෙන් දිතුලන මුහුණක්. දැන් පුතා මේ අනුහස් කියන විදිහට අපි මේ සල්ලි සේරම එක්කාශ කරලා ගත්තොත් මං හිතන්නේ අපි ණය තියෙන කෝටි 10ක් විතර. මේකෙන් තමයි හැම දෙයක්ම ගෙවන්න වෙන්නේ. හොසී අපි සල්ලි හොයාගත්තත් ණයටම ඒව ටික ඔක්කොම පියවන්න වෙනවා. අපිට දැන් ප්‍රොඩක්ෂන් එකක්වත් කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් නෑ මේ වෙලාවේ. හැබැයි ආක්ෂා කියන විදිහට අපිට පඩි ටික ගෙවාගෙන යන්න පුළුවන් නම් නෝමල් රුටීන් එකේ ප්‍රොඩක්ෂන් එක උනත් කරගෙන යන්න පුළුවන් මේ වෙලාවේ. ඒ හින්දා අංකල් මම කියන්නේ දැන් අපිට මෙටීරියල්ස් ෆ්‍රී පීරියඩ් එකකට දෙන්න කෙනෙක් ඉන්න නිසා මම කිව්වේ මේගොල්ලන්ටත් අපි කොහොම හරි මේක දිගටම කරගෙන යන් කියලා. අංකල් මොකද හිතන්නේ ගැන? මම ඒකට කැමති නෑ. ඒක හරි නෑ. මොකද අපි දැන් මේ විදිහට ගිහිල්ලා
අපි මේකේ මොන විදිහකින් හරි අපි කරගෙන යන බිස්නස් එක දිගටම කරගෙන ගියොත් බැංකුව බලයි මොකද්ද මේ මිනිස්සු මේ කරගෙන යන ව්‍යාපාරය කියලා. ඒගොල්ලන් සමහර විට මේක ඔක්ෂන් කරන්න. එහෙම වුණොත් දනුවස් අපිට තවත් නීතිමය ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙනවා. ඒක ඇත්ත. ඒ විතරක් නෙවෙයි. අනුවස් අපේ ෆර්නෑන්ඩු රෙපියුටේෂන් එක කම්පැනි නම තියෙන ෆර්නෑන්ඩු නමට ඒ රෙපියුටේෂන් එකත් නැති වෙනවා. හැබැයි කම්පැනිස් ඇති වෙනව නැති වෙනවා. ඒක සිරිතක්. හැබැයි පුතා එකක්. ඔයයි අවන්තයි එක්කාසු වෙලා මේ කම්පැනිය විකුණන්න ඕනේ කියලා හිතනවා නම් මට ඒකේ ප්‍රශ්නයක් නෑ. මට ඉවසන්න බැරි දෙයක් තමයි. can't help it. ඉතින් ඒක කෙරුවට මට කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඊට පස්සේ ඔයගොල්ලෝ මොකද්ද කරන්න යන ප්ලෑන් එක කියලා හදාගෙන තියෙන්න ඕන ඔයගොල්ලන්ගේ මනසේ. ඇත්ත ඒක හරි අංකල්. මම ඒකම තමයි මේගොල්ලන්ට කිව්වේ අපි මේකට මේ අංකල්ගෙනුත් අහලා හරි ඩිසිෂන් එකක් ගම්මු කියලා. දැන් එතකොට සීයා කියන්නේ අපි කම්පැනි එක විකුණලා දාමු කියලාද? මේ අහන්නකෝ අක්ෂා. මේක වේදනාත්මක තීරණයක් තමයි. නමුත් අපි මේක වික්කොත් අපිට ලොකු ගාණක් අතට ගන්න පුළුවන්. සාධාරණ ගාණක්. මේ වැඩේ කරගෙන යනකොට අපිට පුළුවන් මේකෙන් අපේ බිස්නස් එක වෙනමම පටන් ගන්න නැවත. එතකොට අපේ ෆැක්ටරිස් වහලා තියෙන ෆැක්ටරිස් අපි රියෝපන් කරනවා. That's my point. අපි අන්නේ විදිහට ඩිසයිඩ් කරුවොත් ඩිලාන් අපිට දිගු ගමනක් ආපහු යන්න පුළුවන්. What do you say? ඔව් අංකල් ඒක ඇත්ත. මාත් හිතනවා මේ වෙලාව අපිට ගන්න තියෙන හොඳම තීරණය ඒක තමයි කියලා. හැබැයි අංකල් මෙතන තව ප්‍රශ්නකුත් තියෙනවා. මොකක්ද ඒ ප්‍රශ්නේ? ඒ කියන්නේ අංකල් මේ අපිට නිකන් සමහර තැන්වල කේන්ති ගිහිල්ලා දුක හිතිලා කියපු කතා අහලා මේ සමහර අය මේ ඔක්කොම දාලා ඒ විතරක් නෙමෙයි මේ ගම් රටුත් අත්හැරලා යන්න ලෑස්තිලා ඉන්නවානේ. ඒකටත් එක්ක අපි එහෙ අපේ ගම් රටවල් දාලා තාම මේවත් එක්ක ඉන්නවා. ඒ මොකද්ද? ආනුහස්. ආක්ෂා. ඉතින් මේ ඔය ටිකත් කියන්නකෝ සීයට. අයි ඒක විතරක් නොකිය ඉන්නේ. නෑ නෑ සී එහෙම යන්න අදහසක් විතරයි එම් කියන්නේ යනවම කියලා එකක් නෑ. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ රට දාලා යන්න දෙන්නේ. අනේ නෑ සීයා ඒක අදහසක් විතරයි. දැන් එහෙම අදහසක් තියෙනවා නම් මම මේ කරන වැඩවලින් කිසිම ප්‍රතිඵලයක් නැහැනේ. තේරුණා? කියන්නේ ආපෝ ඇකියන්ත මම දවස් ගාණක් කතා කරන්නේ කියලා හිතාගෙන හිටියා. කොහෙද ඉන්නේ? මම උදේම එනකොට උඹ නිදි. එහෙම නැත්තම් රැට එනකොට ආයි නිදි. මොකද්ද උඹලා ජීවිතේ? ඉතින් තාත්තා මොකටද ඔච්චර උදේ යන්නේ? ඒකේ අයිතිකාරයත් ඇල් ටිකක් දවල් වෙලා යන්න පුළුවන්. ඔන්න බලහන් ඉතින් ඈ. ඔන්න බලහන් දැන් උඹලා හිතන විදිය නේ. ඈ? යකෝ අයිතිකාරය වුණාමනේ කලින් යන්න ඕන. නැත්තම් කොහොමද ආයතනයක් හදාගන්නේ? හරි හරි. මේ දැන් මගේ සුදු තාත්තයි මාව හෙව්වේ කියන්නේ. මේ ඇති පාට කියාගෙන බටර ගාගෙන ඉන්නේ මේ මගේ ළඟ දෙන්න සල්ලි නෑ හොඳේ. අනික මේ හිටන් නිතර වැදගත් වෙරකට වීදම් කරන්න තියෙනවා මට. අය මට වගේ සල්ලි ඕනෙත් නෑ. ඔහොයි ඉතින් දැන් උඹලට මේ අහිංසක දුප්පත් තාත්තගේ සල්ලි වැඩක් නෑනේ කොහොමද? ඒක හරි. උඹලට මේ සල්ලිකාරයෝ හම් වෙලා ඉන්නේ. ඌ දැන් උඹට වීදම් කරයිනේ ලක්ෂණ කොඩිය දාන්න. මේ ඒ ඕකගේ සල්ලි ටිකේ වීදම් කරන්න ඇත්තින්න බා මොදේ. උඹගේ සුකුරුත්තන් වලට. හරි හරි මං එහෙම වියදම් කරන්නේ නෑ. මාව ඇයි හෙව්වේ? දැන් මොකද අවන්තය කියන්නේ? දැන් උන්ගේ ගෙවල් පැත්තත් මේ අනුවසාලා ගෙවල් පැත්ත වගේ ගිනි අරගෙනලුද? ওই කම්පැනි ප්‍රශ්න වලට. එහෙම නැත්නම් දැන්
අමීෂට කොහොමද? අමිෂාන්ට නම් දැන් හොඳටම හොඳයි තාත්තා. මං ගිහලා බලලත් ආවේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ කම්පැනිගේ ප්‍රශ්න ටික තමයි තියෙන්නේ. අවන්ත මාත් එක්ක ඒවා කතා කරන්නෙත් නෑ වැඩි. එයාත් අප්සෙට් එකකින්. ඔව් ඔව් ඒක නම් මාත් දන්නවා. දැන් මොකද්ද මේ වෙඩින් එකේ වැඩේට කියන්නේ ඒගොල්ලෝ? අවන්තරන් තාම ඒ ගැන මුකුත් කිව්වේ නෑ තාත්තා. මේ අපිට වෙඩින් එක කල් දාන්න වෙයිද? අපු නෑ එහෙම කල් දාන්නේ කොහොමද? වෙඩින් කියන ඒවා එහෙම මේ කල් දාන්න හොඳ දේවල් නෙවෙයි පුතා. තේරුණාද? ඈ මේ අපි වුණත් දැන් කොච්චර කල් බලාපොරොත්තු තියාගෙන හිටියද බලාගෙන හිටියද? දැන් ඔය ඇති. මේ කල් දාන්න ඕනේ නෑ. අවන්තර කියන්නේ මාව ඇවිල්ලා හම්බෙන්න කියලා. මම අම්මටත් කිව්වනේ. අම්මාට කිව්වේ නැද්ද? කිව්වා. මං අවන්තරත් කිව්වා අදහවස එනවා කියලා කිව්වා. හරි මම එයාත් එක්ක කතා කරගන්නම්කෝ. ඒක හොඳයි. මේ තාත්තා හැබැයි යට බල කරන්න එහෙම එපා. ඊට පස්සේ තමයි අපිට හදිස්සි කියලා. හදිසි තමයි අපිට. හිතන්න දෙයක් නැහැ. දැන් ඌනම් කොල්ලෙක් නේ. ඌට ගානක් නැහැ මේ. අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අවන්ත මෙහි යනවා කියලා අපේ මුළු නෑදෑ සනුවරේම දන්නවා. මේ අහල පහල මිනිස්සු ඔක්කොම දන්නවා. යාළුවෝ හිත මිත්‍රයෝ ඔක්කොම දන්නවා. මේව මේ එහෙම මේ දැන් ආයි කල්ලාදා ඇද ඇද ඉන්න ඕන දේවල් නෙමෙයි. උඹලට තේරෙන්නේ නැහැ බං කිව්වට. නෑ මට තේරෙනවා තාත්තා. දැන් එතකොට අර ඕගොල්ලෝ හෝටල් බලපුවා, ඇඳුම් පැළඳුම් බලපුවා එහෙම දැන් ඒව එහෙමම නැවතුණාද? දැනට නැවතිලා තියෙනවා. ඒ වුණාට අපි කැමති හොටෙල් දෙක තුනක් තියෙනවා. බලමු ඉතින් දිනයක් දාගත්තට පස්සේ බුක් කරන්න පුළුවන්. හරි එහෙනම් හරිම තීරණයක් අරන් මට කියන්නකෝ. මට මේවට ඇඩ්වාන්ස් ගෙවන්න ඕනේ. මේ එහෙම නැතුනොත් මේක හරියට පිළිවෙලකට කරගන්න බැරි වෙනවා. ආයෙත් කතා කරන්න. වම්මා මේ වගේ ට්‍රෙන්ඩින් වීඩියෝ ඔක්කොම ඩේටා කැපෙන්නේ නැතුව මොබයිල් එකෙන් බලන්න. අදම View app එක ඩවුන්ලෝඩ් කරගන්න. සබන් බිලිඳ සම්ට විශේෂයෙන්ම නිෂ්පාදිතයි. SLS ප්‍රම්පිසාතිකය සහිතයි. නියම දෙහිසාරය සහිත විම් ලික්විඩ්. එක හැන්දයි. පිරිබැස්මයි. දැන් දන්නවද මොනවද ගත්තේ කියලා? ඔව් ඉතින්. වරගනේ. අර මුදලාලිත් කිය වරග කියලා. හරි. මුදලාලි වරක අඳුරනවා කියලා දන්නවා. මං හැබැයි තමුන් වරක අඳුරනවාද කියලා. තමුන්. මේ මගේ නම තමුන් නෙමෙයි යා. මගේ නම රදීෂ්. හරි දැන් රදීෂ් වරක අඳුරනවද? නැතෝ ඉතින්. මම මේවා කලින් කාලක් තියෙනවා. ඒත් තියනවා මේවා. දැන් හේත් වරක තියෙනවද? අනේ මේ නිකන් එන්න නෙනේ. එහෙ සුපර් මාකට් වලත් මෙහෙන් යවන වරක තියෙනවා. දැක්කනේ අන්න යාළුවන්ව බේර ගන්නවා. නියමයි පවණියා. හරි මේ මම මේ සුපර් මාකට් ගැන දෙයක් නෙමෙයි දැන් ඇහුවේ. ඕක අද මොකටද ගත්තේ? ඇයි ඕක අරන් අපේ පස්සෙන් එන්නේ? පස්සෙන් එන්නේ ඉතින් ඔයගොල්ලෝ ඉස්සරහින් යන ඉඳන්. අනික මේ මම මේක ගත්තේ මගේ යාළුවෙක් ඉන්නවනේ පවණි කියලා. එයාගේ බෝඩි මුඩ ගිහිල්ලා කපලා කන්න. කන්න? දැන් කන්න බෑ. ඔයා රැට කන්න හොඳත් නෑ. ඉතින් මං ආසයිනේ. අනික ඉතින් රෑද දවල්ද කියන එක මට අදාළ නෑ. මං කොහොමත් අද මේක අරගෙන ගිහිල්ලා කපලා කනවා. කරදරයක් නේ අප්පා. කට වහගන්න නෙනේ. ඒ ළමයට එහෙම කරදරයක් කියන්න එපා පවුනේ. ඒ ළමයා ආස ඇති. ඕක ගිහලා කපලා දෙමු. මහ දෙයක් මහ දෙයක් නෙමෙයි. මේ ඔයගොල්ලොන්ට මාව කරදරයක් නම් කියන්න හරි. මට පුළුවන් ගෙදර ගිහිල්ලා සීයාට කියලා කපාගෙන කන්න. ඕනේ. යංකෝ බෝඩිමට මං ඔක් කපලා සුද්ධ කරලා දෙන්නම්. දෙන්නට කන්න බැන්න නාගන්න. නාගන්න? දැන් මේකෙන් නාගන්නත් පුළුවන්ද? නාන්න මම ඉතින් කියන්නේ. බලන්නකෝ බවනේ. දැන් මෙයාම කියලා අපි ඒක ඇහුවාම ඇඟට කඩාගෙන පයින්නවා. අනේ මන් දන්නේ මාත් එක්ක මේ මොන වෛරයක් පිරිමහනවද කියලා. බලන්නකෝ පවනේ මෙයාගේ වචන දැන්.
ඉතින් මං ඔයාගෙන් හැමදේම ඉගෙන ගත්තේ. හරියට හරි. ඔයා තරහින් හිටියොත් මෙයා ඒක ඉගෙන ගන්න. ඔයා සතුටින් හිටියොත් මෙයා ඒකත් ඉගෙන ගනි. ඔව්. මෙයා මේ මොන්ඩිසෝරි බබෙක්නේ. මොන්ඩිසෝරි බබෙක්? ඒ කියන්නේ මේ මැඩම් මොන්ඩිසෝරියකුත් කරනවද? අපිටත් ඉතින් බැරි වෙයිද දන්නේ මේ ක්ලාස් එකට ජොයින් වෙන්න නේ. ඔව් දැන් මේක තමයි කරන්න යන්නේ. යන්කෝ මුලින්ම වරක සුද්ධ කරන කෝස් එක කියලා දෙන්න. හැස්මානේ සංසුන් හිනාවේ දිනියහනේ දෙමන් තලාවේ රහසලුවකට මන් දෙවටෙන්නම් මට ඉඩ දෙන්න සද සාදේ පින්වත් කතා තහනම් නිසා සගින් බලා දඟ වැඩ එපා රෝස කතන්දර යායක මල්වර අදවත් නිගි මෙරුවාවේ කවුරුත් දන්නැති ආදරයක් මැද මරු ඇදිරි නීතිය ගෙනාපු සොඳුරු නීතිය බිලස්මක් කස්තුරකයා බොඩි ලෝෂන්. සමේ ස්වභාවික තෙතමනය ආරක්ෂා කරන වෙල්වට් සමට සෙනෙහසින්. ඩෙන්ටා ජර්මනියෙන් ගෙන්වන ලොව අනර්ගතම කෙඳිවලින් හදන්නේ. දෙයයන්ට උප්පච්චාවේ දිලනං කලනවා. මේ නින්දේ ගෙඹුරේ ආශාමවා දැසේ නුදුරේ මහාසාරා සිහිනේ රහසේ පාවීම වීලා කඳුලේ සුසුමේ සේයාමවා නොනිදා